හරි අපි ජනමාධ්‍ය වල ලක්ෂණ තමයි කතා කරන්න හදන්නේ. මුලින්ම කතා කරන්නේ ගුවන්විදුලි මාධ්‍යයේ ලක්ෂණ. දැන් විභාගෙදී ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණ හතරක් විස්තර කරන්න. රූපවාහිනී මාධ්‍යයේ මූලික ලක්ෂණ හතරක් විස්තර කරන්න. පුවත්පත් මාධ්‍යයේ මූලික ලක්ෂණ හතරක් විස්තර කරන්න. ඔය විදිහට එන්න පුළුවන්. ඒ නිසා අපි මේ මාධ්‍යවල ලක්ෂණ මතක තියාගන්නත් ඕනේ. ඒවා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි මුලින්ම කතා කරන්නේ ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණ. අපි ටියුට් එකේ අපේ දරුවෝ මේක ලියා ගන්න ටියුට් එක අංකය 24. හරි. ඒ කියන්නේ අපි කතා කරන්නේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය පාඩම 4 වෙනි පාඩම අංකය 21 පිටුවේ ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණ. අපි ටියුට් එක කාට හරි ගෙන්න ගන්න ඕන නම් 0.7118 99 16 20 WhatsApp අංකය 0.77 96 17 969 දුරකථන අංකය. මේක දුරකථන අංකය. මේකට කතා කරාම අපිට අපේ Zoom class වලට සම්බන්ධ වෙන්න කොහොමද කියලා ඔයගොල්ලෝ දැනුවත් කරන්න පුළුවන්. පළවෙනි එක ලියා ගන්න ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණ යටතේ එක සරල භාෂාවක් භාවිතා වන මාධ්‍යයකි. සරල භාෂාවක් භාවිතා වන මාධ්‍යයකි. සරල භාෂාවක් භාවිතා වන මාධ්‍යයකි. ලියා ගන්න ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණයක් ලෙස ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණයක් ලෙස සරල භාෂා භාවිතය හැඳින්විය හැකිය. සරල භාෂා භාවිතය හැඳින්විය හැකිය. ගුවන්විදුලිය පොදු ශ්‍රාවකයා ඉලක්ක කරගත් මාධ්‍යයකි. ගුවන්විදුලිය පොදු ශ්‍රාවකයා ඉලක්ක කරගත් මාධ්‍යයකි. ගුවන්විදුලිය පොදු ශ්‍රාවකයා ඉලක්ක කරගත් මාධ්‍යයකි. බාලමහලු තරුණ බාලමහලු තරුණ වැඩිහිටි උගත් නූගත් ග්‍රාමීය නාගරික දුප්පත් පොහොසත් ආදී වශයෙන් විවිධ වයස් මට්ටම් වල විවිධ බුද්ධි මට්ටම් වල පිරිස් විවිධ වයස් මට්ටම් වල විවිධ බුද්ධි මට්ටම් වල පිරිස් ගුවන්විදුලිය ශ්‍රවණය කරයි. එම නිසා ඒ සියල්ලන්ටම හොඳින් වැටහෙන පරිදි ගුවන්විදුලියේ භාෂාව සරල විය යුතුය. මේ ආකාරයට එසැනින් තේරුම් ගත හැකි වචන වාක්‍ය යෙදුම් අන්තර්ගත වීම ගුවන්විදුලියේ ලක්ෂණයකි. එසැනින් තේරුම් ගත හැකි වචන වාක්‍ය යෙදුම් අන්තර්ගත වීම ගුවන්විදුලියේ ලක්ෂණයකි. හරි. අපි ඊළඟ ගුවන්විදුලියේ දෙවෙනි ලක්ෂණය බලමු. පුළුල් කලාපයක් ආවරණය කරයි. ඒ කියන්නේ විශාල ප්‍රදේශයක් ආවරණය කරයි කියන එක. සරල භාෂාවක් භාවිතා වෙනවා. ගුවන්විදුලි විශාල ප්‍රදේශයක් ආවරණය කරනවා. දෙවෙනි ලක්ෂණය ගුවන්විදුලි මාධ්‍ය තුළ දක්නට ලැබෙන මූලික ලක්ෂණයක් ලෙස පුළුල් කලාපයක් ආවරණය කිරීම හැඳින්විය හැකියි. එනම් ගුවන්විදුලි සංඛ්‍යාත පද්ධතිය හරහා යම් රටක සියලු ප්‍රජාවට ශ්‍රවණය කළ හැකි පරිදි සංදේශ විසුරුවා හැරිය හැකියි. ඇතැම් විට ලෝකයටම සංදේශ මුදා හැරීමේ හැකියාව ඇත. එම නිසා සියලු මාධ්‍ය වලට වඩා ඉක්මනින් විශාල පරාසයකට සංදේශ මුදා හැරීමේ හැකියාව ගුවන්විදුලි මාධ්‍ය සතු වේ.
ගුවන්විදුලි තරංග අඩු බලයකින් පහසුවෙන් විශ්වා හැරීමට හැකියාව මෙහි මූලික සාධකයි. එම නිසා නිසි පරිදි සම්ප්‍රේෂණ තාක්ෂණය භාවිතා කරමින් ලෝකයට මෝද පණිවිඩ මුදා හැරිය හැකියි. දැන් අපි හිතමු මෙහෙම ලංකාව නම් තියෙන මෙතන තියෙන ටවර් එකකින් පුළුවන් ලංකාවම ආවරණය වෙන්න ගුවන්විදුලි හරහා එකවර පණිවිඩ යොමු කරන්න. ඒකට අපි කියනවා පුළුල් කලාපයක් ආවරණය කරනවා කියලා. ගුවන්විදුලියේ දෙවෙනි ලක්ෂණය නම් විශාල ප්‍රදේශයකට පණිවිඩ ලබා දෙනවා. ගුවන්විදුලි තරංග අඩු බලයකින් හසුරවන්න පුළුවන් නිසා මේ විදිහට ඉක්මනින්ම විශාල පරාසයකට තොරතුරු ගෙන යාමේ හැකියාව තියෙනවා. තුන්වෙනි ලක්ෂණය ලියා ගන්න ෂණික මාධ්‍යයකි. ෂණික මාධ්‍යයකි. තුන්වෙනි ලක්ෂණය ෂණික මාධ්‍ය. ලියා ගන්න ගුවන්විදුලිය ෂණිකව පණිවිඩ සම්ප්‍රේෂණය කරන මාධ්‍යයකි. ෂණිකව පණිවිඩ සම්ප්‍රේෂණය කරන මාධ්‍යයකි. එනම් අන් සියලු මාධ්‍ය වලට වඩා ඉක්මනින් විශාල පිරිසකට පණිවිඩයක් ගෙන යාමේ හැකියාව ගුවන්විදුලිය සතුය. ගුවන්විදුලි මාධ්‍ය තුල සෑම විටම නිවේදක ශිල්පියෙකු කටයුතු කරයි. සෑම විටම නිවේදක ශිල්පියෙකු කටයුතු කරයි. එම නිසා හදිසි තොරතුරක් වුවද ලද සැනින් ග්‍රාහකයා වෙත ඉදිරිපත් කිරීමට හැකිවීම ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණයකි. හැකිවීම ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණය. හරි. ඒ කියන්නේ ඉක්මනින් පණිවිඩ අපිට ගේන්න පුළුවන් ඒක ගුවන්විදුලි ලක්ෂණය. ගුවන්විදුලි මාධ්‍යවේදී නිතරම නිවේදකයෙක් ඉන්නවා. ඒ නිසා ඉක්මනින්ම පණිවිඩය ගේන්න පුළුවන්. දැන් රූපවාහිනියේ නිතරම නිවේදකයෙක් නැහැනේ. අපි දුන්න ටෙලි නාට්‍යයක් තියෙනවා. ටෙලි නාට්‍යයක් තිබුණාම ඒක නතර කළා මැදිරිය මාරු කරන්න ඕනේ. නිවේදක ශිල්පියෙක් මේකප් කරලා ටක් ගාලා ඇස්ටි කරගන්න ඕනේ. ඒ වගේ පොඩි වැඩ ටිකක් තියෙනවා ටීවී එකෙත්. හැබැයි ගුවන්විදුලි රූප පේන්නේ නැහැ. මැදිරි වෙනස් කරන්න ඕනේ නැහැ. මයික් එක ගත්තා මෙන්න දැන් ලැබුණු පොතක් කියලා ටක් ගාලා කියන්න පුළුවන්. ඊට වැඩි චුට්ටක් පරක් වෙනවා ටීවී එකේ. මොකද මැදිරිය ඇස්ටි කරගන්න ප්‍රවෘත්ති මැදිරියක් වෙන්න ඕන. කැමරා තියෙන්න ඕනේ එහෙමනේ. අරගෙන එහෙම නැහැ. නිවේදකයා කොයිලායි තියෙනවද කියන්න විතරයි තියෙන්නේ. ඒ නිසා ගුවන්විදුලිය අනිත් මාධ්‍ය වලට වැඩි ඉක්මන් වේගවත් ක්ෂණිකයි. හරි. අපි හතරවෙනි ලක්ෂණයට යමු. සරල ජංගමශීලී මාධ්‍යයක බලමු. ගුවන්විදුලිය සරල ජංගමශීලී මාධ්‍යයකි. ගුවන්විදුලිය සරල සංවේදන උපකරණයක අතේ ගෙන යා හැකියි. රථ වාහන වලට සවි කර හැකියි. කුඩා ජංගම දුරකථන තුල වූ ගුවන්විදුලි තාක්ෂණය පවතින්නේ එහි ඇති සරල බව නිසායි. ඈත ගම්මානයක වෙසෙන ගැමියාට, ගොවියාට, කුඹුරට හේනට වුවද ගුවන්විදුලි යන්ත්‍රය රැගෙන යා හැකියි. තවද මෙහි ඇති ඉතා සරල තාක්ෂණයේ ගෙම නිසා භාවිතයේ පහසුයි. ගුවන්විදුලි පරිහරණය කිරීම සඳහා විශේෂ දැනුමක් අවශ්‍ය නොවේ. ගුවන්විදුලිනේ සරලයිනේ. ගුවන්විදුලි පණ ගැනීමට අවශ්‍ය වන්නේ ඉතාම අවම බලයක එනම් කුඩා විදුලි ධාරාවකි. කුඩා විදුලි පන්දම් බැටරියකින් වුවද ක්‍රියාත්මක කළ හැකි. පොඩි බැටරි කෑල්ලකින් වුණත් ගුවන්විදුලි ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කළ හැකි ගුවන්විදුලියේ සරල ජංගමශීලී මාධ්‍ය ලෙස සැලකිය කෙනෙක්. සරලයි, තාක්ෂණයේ සරලයි, විදුලි බලය අඩුයි නිසා සරලයි. ඊට ඒක භාවිතා කරන්නත් තියෙන්නේ සරල ආකාරයට. ඒ වගේම ජංගමශීලී එක ඕන තැනක අරගෙන යන්න පුළුවන්. වාහනවල සවි කරන්න පුළුවන්. කුඹුරට හේනට කමතට අරගෙන යන්න උනත් පුළුවන්. ඔන්න එහෙනම් ගුවන්විදුලි මාධ්‍යයේ මූලික ලක්ෂණ අපි හතරක් කතා කරා. මොකද අපි හතරක් කතා කරන්නේ නිතරම විභාගෙට හතරක් එන්න පුළුවන්. එකක් තමයි සරල භාෂා භාවිතය,
අනිත් එක පුළුල් කලාපයක් ආවරණය කරයි. අනිත් එක ක්ෂණික මාධ්‍යයක්. අනිත් එක සරල ජංගමශීලී මාධ්‍යයක්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නය 22 පිටුවේ යමු. රූපවාහිනී මාධ්‍යයේ මූලික ලක්ෂණ. ලියා ගන්න පළවෙනි එක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය. ලියන්න රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වේ. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වේ. රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වේ. එනම් රූපවාහිනිය පෙනීම හා ඇසීම මූලික කරගත් මාධ්‍යයකි. පෙනීම හා ඇසීම මූලික කරගත් මාධ්‍යයකි. රූපවාහිනිය තුල රූපමය දර්ශන වශයෙන් විවිධ වැඩසටහන් දැකගත හැකිය. රූපමය දර්ශන වශයෙන් විවිධ වැඩසටහන් දැකගත හැකිය. නාට්‍ය ගීත කාටූන් ප්‍රවෘත්තිමය වැඩසටහන් නාට්‍ය ගීත කාටූන් ප්‍රවෘත්තිමය වැඩසටහන් සංගීතය විනෝදාස්වාදය සජීවී වැඩසටහන් ආදිය ඒ අතර වේ. ක්‍රීඩා තරඟ පෙරහැර ආදිය දර්ශන හා ශබ්ද සහිතව සජීවීව විකාශය කළ හැකිය. ක්‍රීඩා තරඟ පෙරහැර ආදිය සජීවී දර්ශන සහිතව ඉදිරිපත් කළ හැකිය. මේ ආකාරයට ශ්‍රව්‍යමය හා දෘශ්‍යමය වශයෙන් පණිවිඩ ලබා ගත හැකි වීම. මේ ආකාරයට ශ්‍රව්‍යමය හා දෘශ්‍යමය වශයෙන් පණිවිඩ ලබා ගත හැකි වීම. රූපවාහිනියේ ලක්ෂණයකි. හරිද දරුවනේ? ටික ඉක්මනින් ලියා ගන්න. ඔයගොල්ලෝ ලියා ගන්න අමාරු වගේ නම් කොලයක ලියලා පස්සේ පතර ගන්න. අපි දෙවෙනි කාරණයට යමු. විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යක. ටීවී එක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ඒක තේරෙනවා. දෙවෙනි එක තමයි විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍ය. දැන් මම මේ මහන්සිය නොබලා නෝට් එකකුත් ඔබට දෙන්නේ. සමහර දරුවන්ට ලියන්නේ මොනවද කියලා එකවර හිතා ගන්න බැහැ. නිසා නෝට් එකක් දුන්නම හරිද? ඒකෙන් ඔබට අදහසක් ගන්න පුළුවන් වෙන මේ වගේ උත්තරයක් තමයි ලියන්න ඕන කියලා. නේද? විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යක බලමු. රූපවාහිනී මාධ්‍ය තුළ දක්නට තවත් විශේෂතාවයන් ලෙස විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු වීම හැඳින්විය හැකිය. එහෙනම් රූපවාහිනී මාධ්‍ය තුළ විවිධ ස්වභාවික සංදේශ දක්නට ලැබේ. විවිධ ග්‍රාහක කණ්ඩායම් ඉලක්ක කරගත් වැඩසටහන් දක්නට ලැබේ. විවිධ තේමාන් යටතේ විචිත්‍රවත් ආකෘති ඔස්සේ වැඩසටහන් ඉදිරිපත් වේ. එනම් ප්‍රවෘත්තිමය වැඩසටහන්, සංගීත වැඩසටහන්, නාට්‍ය වැඩසටහන්, කාටූන්, රියැලිටි වැඩසටහන්, දේශපාලන සංවාද, සාකච්ඡා, ආගමික වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන්, සංචාරක වැඩසටහන්, ළමා වැඩසටහන් මේ අතර මූලික වේ. මේ වැඩසටහන් තුළ ඒ ග්‍රාහකයා උදෙසා ඊට උචිත අන්තර්ගතයන් යොදාගෙන තිබේ. එම නිසා සමාජයේ සෑම තරාතිරකම ග්‍රාහකයා රූපවාහිනිය වටා එක්රොක් කර ගැනීමට රූපවාහිනී මාධ්‍යයට හැකියාව ලැබී තිබේ. ඒ කියන්නේ විවිධ අන්තර්ගතයන් තියෙනවා. ඒ කියන්නේ ළමා වැඩසටහන්, වැඩිහිටියන්ට වැඩසටහන්, චිත්‍ර ඊට පස්සේ
වැඩිහිටියන්ට ළමයින්ට කාන්තාවන්ට ඒ ආදී වශයෙන් විවිධ ග්‍රාහකයන් ඉලක්ක කරගත් විවිධ වැඩසටහන් තියෙනවා. ත්‍රි අතර ළමා වැඩසටහන් තියෙනවා, ආගමික වැඩසටහන් තියෙනවා, සාකච්ඡා තියෙනවා, සංවාද තියෙනවා, ප්‍රවෘත්ති තියෙනවා, නාට්‍ය තියෙනවා, සංගීතය තියෙනවා, විනෝදය තියෙනවා, පරිසරය තියෙනවා, සංචාරක තියෙනවා. ඔය විතර හැම අංශයක්ම නියෝජනය වන පරිදි අන්තර්ගතයන්ගෙන් යුත් වැඩසටහන් තමයි දවස පුරා විකාශය කරන්නේ. එනිසා අපි හැම පරාසයකම පුජ්‍යල මේ රූපවාහිනිය වටා ගොනු වෙනවා. පැහැදිලිද? එහෙනම් දෙවෙනි ලක්ෂණය විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යය. තුන්වෙනි එක ලියා ගන්න. පෞද්ගලික ගෘහස්ත සමීපතාවයකින් යුතු මාධ්‍යය. තුන්වෙනි එක පෞද්ගලික ගෘහස්ත සමීපතාවයකින් යුතු මාධ්‍යය. පෞද්ගලික ගෘහස්ත සමීපතාවයකින් යුතු මාධ්‍යය. ගෘහස්ත සමීපතාවයකින් යුතු මාධ්‍යය. ලියා ගන්න. රූපවාහිනිය බොහෝ විට පෞද්ගලික අභිමතය පරිදි නරඹන මාධ්‍යයකි. රූපවාහිනිය බොහෝ විට පෞද්ගලික අභිමතය පරිදි නරඹන මාධ්‍යයකි. එසේමය බොහෝ විට ගෘහස්තව පරිහරණය කරන මාධ්‍යය. බොහෝ විට එය ගෘහස්තව පරිහරණය කරන මාධ්‍යය. ගෘහස්තව පරිහරණය කරන මාධ්‍යය. සෑම නිවසකම වාගේ ආලින්දයේ හොඳම ස්ථානයක් රූපවාහිනී යන්ත්‍රයට හිමි වී තිබේ. රූපවාහිනිය තුල විවිධ නාලිකා ගණනාවක් ඇතුළත් වන නිසා අභිමතය පරිදි නාලිකාද වැඩසටහන්ද තෝරා බේරාගෙන වැඩසටහන්ද පෞද්ගලික අභිමතය පරිදි තෝරා බේරාගෙන පරිහරණය කළ හැකිය. මේ ආකාරයට පෞද්ගලික හා ගෘහස්ත සමීප බව රූපවාහිනී මාධ්‍යයේ විශේෂතාවයකි. මේ ආකාරයට පෞද්ගලික ගෘහස්ත සමීප බව රූපවාහිනී මාධ්‍යයේ විශේෂතාවයකි. හොඳයි. ඊළඟට අපි බලමු ළමයි හතරවෙනි කාරණය ආකර්ෂණීය මාධ්‍යයකි. නූතන මාධ්‍ය අතරත් නව මාධ්‍ය අතරත් ඉතා ආකර්ෂණීය මාධ්‍යයක් ලෙස රූපවාහිනිය හැඳින්විය හැකිය. බොහෝ නිවෙස්වල නිවසේ හොඳම ස්ථානයේ රූපවාහිනිය ලැබී ඇත්තේ මා ආකර්ෂණීය බව නිසායි. විශේෂයෙන් සෑම නිවසකම බාහිර ආලින්දය තුළ රූපවාහිනී යන්ත්‍රයක් දක්නට ලැබෙන්නේ එම ආකර්ෂණීයත්වය නිසාය. රූපවාහිනී ආකර්ෂණීයත්වයට ඇතිවීමට එහි ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය බව ප්‍රධාන හේතුවකි.
දෘශ්‍යමය වශයෙන් විවිධ විචිත්‍රවත් දර්ශන දක්නට ලැබීම රූපවාහිනී ආකර්ෂණයට බලපායි. මිනිසාට ලෝකයේ විවිධ සංසිද්ධි තොරතුරු සෞන්දර්ය විශ්මයජනක සිදුවීම් ආදී සජීවී ලෙස වුවද දැක ගැනීමේ හැකියාව රූපවාහිනිය තුළ පවතී. අනේක විධ වැඩසටහන් දක්නට ලැබීමද නිර්මාණ විචිත්‍රත්වයෙන් යුක්ත ආකෘති ඔස්සේ ඉදිරිපත් කිරීමද රූපවාහිනී ආකර්ෂණය ඉහළ දැමීමට හේතු වී තිබේ. හරි, ඒතොර විවිධ වැඩසටහන් තියෙනවා, විචිත්‍රවත් වැඩසටහන් තියෙනවා, විශ්මයජනක සිදුවීම් තියෙනවා, ලෝකයේ විවිධ තොරතුරු දැනගන්න පුළුවන්, රූපමය වශයෙන් පේනවා, ශ්‍රව්‍යමය වශයෙන් අහන්න පුළුවන්. ඒ නිසා රූපවාහිනිය අනිත් සියලු මාධ්‍ය වලට වැඩිය ආකර්ෂණීය මාධ්‍ය ලෙස සැලකෙනවා. හොඳයි, එහෙනම් රූපවාහිනී මාධ්‍ය අපි ලක්ෂණ හතරක් කතා කරා. රූපවාහිනී මූලික ලක්ෂණ එකක් ශ්‍රව්‍ය දෘශ්‍ය බව, අනිත් එක විවිධ අන්තර්ගතයන් යුක්ත බව, අනිත් එක පෞද්ගලික ගෘහස්ත සමීපතාවයකින් යුක්ත බව, පෞද්ගලික අභිමතය පරිදි නරඹන්න පුළුවන් බව, ආකර්ෂණීය බව ඊළඟ ලක්ෂණය කියන්නේ ඒකේ තියෙන විචිත්‍රවත් බව නිසා රූපවාහිනිය ආකර්ෂණීය මාධ්‍ය ලෙස සැලකෙනවා. අපි ඊළඟට යමු අවසාන කාරණයට. අවසාන මාධ්‍ය ලක්ෂණය පුවත්පත් මාධ්‍යයේ මූලික ලක්ෂණ. පුවත්පත් මාධ්‍යයේ මූලික ලක්ෂණ අංක 1 ලියා ගන්න. සරල භාෂාවක් භාවිතා වේ. ගුවන් විදුලියෙත් අපි මේ ලක්ෂණයම ලියුවා, පුවත්පතෙත් ඒක තියෙනවා. සරල භාෂාවක් භාවිතා වේ. ලියා ගන්න. පුවත්පත් මාධ්‍ය තුල දක්නට ලැබෙන පුවත්පත් මාධ්‍ය තුල දක්නට ලැබෙන මූලික ලක්ෂණයක් ලෙස පුවත්පත් මාධ්‍ය තුල දක්නට ලැබෙන මූලික ලක්ෂණයක් ලෙස සරල බස්වහරක් භාවිතා වීම හැඳින්විය හැකිය. සරල බස්වහරක් භාවිතා වීම හැඳින්විය හැකිය. ඒ අනුව පුවත්පත තුල සියලු ග්‍රාහකයන්ට වටහා ගත හැකි වෙන පරිදි සියලු ග්‍රාහකයන්ට වටහා ගත හැකි වෙන පරිදි සරල වචන සරල වාක්‍ය සරල යෙදුම් ආදිය දක්නට ලැබේ. සරල වචන, සරල වාක්‍ය, සරල යෙදුම් ආදිය දක්නට ලැබේ. පුවත්පත පරිහරණය කරන්නේ උගත් පාඨකයන් පමණක් නොවේ. උගත් ජනයාද නුගත් ජනයාද ග්‍රාමීය ජනයාද නාගරික ජනයාද කියවන්නේ එකම පුවත්පතය. එම නිසා ඕනෑම අයෙකුට කියවා තේරුම් ගැනීමට හැකි වන පරිදි පුවත්පතේ භාෂාව සරල විය යුතුය. හරි. ඕන කෙනෙකුට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට පුවත්පතේ භාෂාව සරල වෙනවා. අපි ඊළඟට බලමු ළමයි. දෙවෙනි කාරණය පුවත්පතේ ලක්ෂණ දිනපතා හෝ සතිපතා නිකුත් වීම. පුවත්පත දිනපතා හෝ සතිපතා මිලට අපි ගුරුවත්පතට අනුව තමයි මේ ලක්ෂණ ටික ලියලා තියෙන්නේ. පැහැදිලිද?
දිනපතා හෝ සතිපතා නිකුත් වීම. පුවත්පත දිනපතා හෝ සතිපතා මිලට ගත හැකි මාධ්‍යයක්. සාමාන්‍ය පුවත්පත් දිනපතා මිලදීගෙන කිය යුතුය. නිදසුනක් ලෙස ලංකාදීප දිනමෙන වැනි පුවත්පත් හඳුනා දිනපතා මිලදී ගන්නා පුවත්පත් වේ. ඇතැම් පුවත්පත් සතියන්ත වශයෙන්ද සතිපතා වශයෙන්ද මිලදී ගත යුතුය. සතියන්ත පුවත්පත් සෙනසුරාදා සහ ඉරිදා දිනවල නිකුත් වේ. එවැනි පුවත්පත් දිනපතා පුවත්පත් වලට වඩා මිලෙන් වැඩිය. අන්තර්ගතයේද වෙනසක් දක්නට ලැබේ. ඊට අමතරව කාන්තා ළමා අධ්‍යාපන ක්‍රීඩා තරුණ ආදී තේමා යටතේ ග්‍රාහකගත වන පුවත්පත් සතිය දිනවල නිකුත් වේ. එයම ග්‍රාහකයාට නිසි පරිදි පුවත්පත් මිලදී ග්‍රාහකයාට නිසි පරිදි පුවත්පත් මිලදී ගැනීමේ හැකියාව ඇත. නිදසුනක් ලෙස දෛනික කාලීන තොරතුරු පිළිබඳ උනන්දු වන්නන් දිනපතා පුවත්පත් මිලට ගනිති. ඇතමුන් සතියන්ත පුවත්පත් මිලට ගනිති. මේ ආකාරයට කිසියම් කාලයකට අදාළව පුවත්පත් නිකුත් වීම සෙසු මාධ්‍ය වලට සාපේක්ෂව පුවත්පතේ විශේෂතාවය. හරි, එහෙනම් පුවත්පතේ දෙවෙනි විශේෂතාව තමයි දිනපතා සතිපතයක් කියන යම් නිශ්චිත කාලයකට දිනපතා හෝ සතිපතා නිකුත් වීම පුවත්පතේ ලක්ෂණයක්. ප්‍රවෘත්ති පත්‍ර දිනපතා නිකුත් වෙනවා. ඊට අමතරව ප්‍රවෘත්ති පත්‍ර සතියන්ත වශයෙන් නිකුත් වෙනවා. ඊට අමතරව කාන්තා ළමාදී පුවත්පත් සතිපතා සෙනසුරාදා ඉරිදා සම්දාගහරවාද බදාද වගේ දිනවලත් පුවත්පත් නිකුත් වෙනවා. ඒවට අපි කියන සතිපතා කියලා. සතිපතා සතියන්ත සහ දිනපතා වශයෙන් පුවත්පත් නිකුත් වීම විශේෂ ලක්ෂණයක්. ඊළඟට බලමු තුන්වෙනි ලක්ෂණය විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයකි. විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයකි. විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයකි. හරි, ලියාගන්න. පුවත්පත ප්‍රධාන වශයෙන් විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු වේ. පුවත්පත ප්‍රධාන වශයෙන් විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු වේ. එනම් පුවත්පත තුල අඩංගු වන්නේ ප්‍රවෘත්ති පමණක් නොවේ. පුවත්පත තුල අඩංගු වන්නේ ප්‍රවෘත්ති පමණක් නොවේ. ප්‍රවෘත්ති වලට අමතරව විශේෂාංග හා දැන්වීම් දක්නට ලැබේ. ප්‍රවෘත්ති වලට අමතරව විශේෂාංග හා දැන්වීම් දක්නට ලැබේ. විශේෂාංග යනු කවි පිටු නිර්මාණ පිටු කවි පිටු නිර්මාණාත්මක පිටු ගවේෂණාත්මක ලිපි සෞන්දර්යාත්මක ලිපි තීරු ලිපි ගවේෂණාත්මක ලිපි සෞන්දර්යාත්මක ලිපි තීරු ලිපි කාටූන් ඡායාරූප ආදිය මේ ආකාරයට විවිධ වූ ප්‍රවෘත්ති හා ලිපි පුවත්පත් තුළ අන්තර්ගත වේ. විවිධ වූ ප්‍රවෘත්ති හා ලිපි පුවත්පත් තුළ අන්තර්ගත වේ. හරි, විවිධ ලිපි අන්තර්ගත වෙනවා. ඒක ලක්ෂණයක්. හරි, ඊළඟට අපි බලමු හතරවෙනි ලක්ෂණය. පුවත්පතේ හතරවෙනි ලක්ෂණය දෛනික හා කාලීන තොරතුරු වලට මූලිකත්වයක් දීම. පුවත්පත් මාධ්‍ය තුළ දැකිය හැකි විශේෂතාවයන් ලෙස දෛනික හා කාලීන තොරතුරු වලට ප්‍රමුඛත්වයක් ලබා දීම හැඳින්විය හැකිය. විශේෂයෙන් දිනපතා හෝ සතියන්ත පුවත්පත් දෛනික වශයෙන් සතියන්ත පුවත්පත්වල දෛනික වශයෙන් වාර්තා වන විවිධ පුවත් දක්නට ලැබේ. ඊට අමතරව කාලීන වශයෙන් වැදගත් වන සිදුවීම් පිළිබඳව ප්‍රවෘත්ති හා විශේෂාංගද ඊට අදාළ ඡායාරූපද දක්නට ලැබේ. සමාජයේ නිරන්තරයෙන් අවට සිදුවන දේ පිළිබඳව උනන්දුවෙන් පසුවේ.
සමාජයේ නිරන්තරයෙන් නවට සිදුවන දේ පිළිබඳ උනන්දුවෙන් පසුයි. ඒ සඳහා ජනමාධ්‍ය වෙත යොමු වේ. මිනිස්සු දිනපතා හෝ සතිපතා වෙන තොරතුරු වෙත උනන්දු වෙන්නේ පසු වෙන්නේ. ඒ සඳහා ජනමාධ්‍ය වෙත යොමු වෙනවා. ඒතර වැඩිපුර දැන් ගුවන්විදුලි රූපවාහිනී තිබුණාට ඒවට වැඩි විස්තරාත්මකව තොරතුරු දැනගන්න අපිට පුවත්පතෙන් පුළුවන්. විශේෂයෙන් පුවත්පත් වලින් විවිධ තොරතුරු විස්තරාත්මකව ලබා දෙන බැවින් වඩාත් විමසිලිමත් වන ග්‍රාහකින් දිනපතා හෝ සතිපතා පුවත්පත් මිලට ගනිති. වනනම් පුවත්පතේ ලක්ෂණ හතරක් කතා කරා අපි දිනපත සරල භාෂාවක් භාවිත කරන මාධ්‍යයක දිනපතා හෝ සතිපතා නිකුත් වන මාධ්‍යයක විවිධ අන්තර්ගතයන්ගෙන් යුතු මාධ්‍යයක සහ දෛනික හා කාලීන තොරතුරු වලට ප්‍රමුඛත්වයක් දෙන මාධ්‍යයක. චූටි කාරණයක් තියෙනවා තව එකක් අපි කතා කරමු සංග්‍රහ මාධ්‍ය විශේෂතා. ලියා ගන්න එක වාරානුකූලව නිකුත් වේ. වාරානුකූලව මාසික ද්විමාසික එහෙම. එක වාරානුකූලව නිකුත් වේ. එක වාරානුකූලව නිකුත් වේ. දෙක කාලයක් පරිහරණය කළ හැකි මාධ්‍ය. සංග්‍රහව කාලයක් තියාගන්න පුළුවන්. දෙක කාලයක් පරිහරණය කළ හැකි මාධ්‍ය. කාලයක් පරිහරණය කළ හැකි මාධ්‍ය. තුන නිර්මාණශීලී මාධ්‍යයකි. තුන නිර්මාණශීලී මාධ්‍යයකි. තුන නිර්මාණශීලී මාධ්‍යයකි. මේ සංග්‍රහවල ලක්ෂණ. හතර ලිපි හා විශේෂාංග අන්තර්ගත වේ. හතර ලිපි හා විශේෂාංග අන්තර්ගත වේ. ලිපි හා විශේෂාංග අන්තර්ගත වේ. ලිපි විශේෂාංගට තියෙන ප්‍රවෘත්ති වගේ වෙන්නේ. අවසාන ලක්ෂණය විවිධ තේමාවන් යටතේ සංග්‍රහ නිර්මාණය වේ. ඒ කියන්නේ සමාජ, ආර්ථික, දේශපාලන, කලාව, සාහිත්‍ය එහෙම. විවිධ තේමාවන් යටතේ සංග්‍රහ නිර්මාණය වේ. විවිධ තේමාවන් යටතේ සංග්‍රහ නිර්මාණය වේ. හොඳයි. ඔන්න එහෙනම් ඔයාලට මම පුවත්පත්වල ලක්ෂණ, ගුවන්විදුලියේ ලක්ෂණ, රූපවාහිනී ලක්ෂණ හතර බැගින් විස්තරාත්මකව කතා කරා. දැන් විභාගෙදි බය වෙන්න දෙයක් නෑ. අපි ගාව ආයුධ තියෙනවා. ඊට අමතරව කොයි එකටත් කියලා සංග්‍රහවලත් ලක්ෂණ කතා කරා. හොඳයි එහෙමනම් අපි නැවතත් නව මාධ්‍ය වලින් කියන්නේ අන්තර්ජාලගත මාධ්‍ය වලින් මුණ ගැසෙමු. ආයුබෝවන් සුවදාසක්.